ගයක් කරනවා. මේ කය විශාල සම්පතක් කරනවා. මේ කය සාධකයක් කරනවා. මේ කය කෙලින්ම කයට හිත තියාගෙන කයට හිත නවත්තන්න පුළුවන් හැකියාවක් ලැබෙන. නැත්තම් මේ සිතුවිලි කොහෙන්ද නවත්තන්නේ? ওই සිතුවිලි නවත්තන්න ක්‍රමයක් නැහැනේ. ওই සිතුවිලි නවත්තන්න අපි කමටහන් විදියට ගන්න සේරම වැඩිම අපේ කයනේ. උපකාර වෙන්නේ මිනිම් දණ්ඩ වෙන්නේ. ඒ කය අපි ප්‍රයෝගික කරගන්න නිවන් මාර්ගට. මේ කය විසික් කරලා දාලා බෑ. මේ කය දුකයි මේක අසුබේ වඩාගෙන ගියොත් එහෙම ඇත්තටම මේ අසුබේ උඟාක් වඩ නැහැ අමාරු වැටෙනවා. අසුබේ වඩන්න ඕනේ හරි පරිස්සමෙන්. අසුබේ වඩන්න ඕනේ තැනේදී විතරයි අසුබේ වඩන්න. Tamanට තේරෙනවා ටක් ගාලා මෙතන කාමරාගයක් මෙතන මෙහෙම දෙයක් කියලා අසුබේ කමන්නේ ගත්තට. හැබැයි විදර්ශනාව තුළ නම් ඒක කාමරාගයක් කියලා දැකීම තුළම විදර්ශනාව කරනවා. සතියේ නෝ සිය පිටවන. වැදගත් වෙන්නේ සතිය. වැදගත් වෙන්නේ මොහොතට හිත ගන්න එක. අවදිමත් සිත. අවදිමත් සිත මොහොතට හිත ගත්තා කියන්නේ සිතුවිලි බිඳ වැටෙනවා. සිතුවිලි බිඳ වැටිච්ච ගමන්ම කෙනා ඉන්නේ වෙනම කතාවක් තියෙනවා. ඒ තුළ ලෝකෝත්තර නිවන් මාර්ග තියෙනවා. මේ මිනිස්සු මේ ඇත්තටම මේ පුදුම හිස් මිනිස්සු ඉන්නේ මෝග පුරුෂයෝ වගේ ඉන්නේ. මේ නිවන් දකින්න බෑ අනම්මනම් කියවන පිස්සු. ඇත්තට මේ මිනිස්සුන්ට අපිට කරන්න දෙයක් නැහැ. ඒ මිනිස්සු තමන්ගේ වලිගේ පහගෙන තමන්ම දුකේ වැටිලා ඔහේ ඉන්නවා කෑකගා. තමන්ටත් නිවන වාගෙන තමන්ටත් නිවනක් නැහැ. තමන් දන්නේ නැහැ මොකද්ද වෙන්නේ කියලා. පව් අහිංසක අසරණ පෘථග්ජන මිනිස්සු. කරගන්න දෙයක් නැහැ. ඉතින් අපිට ඒවට ගැටෙන්න අවශ්‍යතාවයකුත් නැහැ. අපිට උන්ට අනවශ්‍ය විදිහට බුදුන් වහන්සේවත් ගියේ නැහනේ. මේ ධර්ම අවශ්‍ය කෙනාටයි මේ ධර්ම අවබෝධ කරගන්න පුළුවන්. තමන්ට අවශ්‍යතාවයක් නැත්නම් කෙනා කොහොමද නිවන් දකින්නේ? ඒක වෙන්නේ නැහැ. ඉතින් මේ අවදිමත් සිත අවදි කරගෙන ඒ මොහොතට සිත අවදි කරගෙන සිතුවිලි වලින් මිදෙන තැන දැකලා ඒ මග යන්න ඕනේ. ඒක තමන් දකින්න ඕනේ සමාධිත්‍ය කොහොමද හදාගන්නේ කියන. ඒ වෙනුවෙන් අපි ගොඩාක් දේශන කරලා තියෙන්නේ. ඉතින් අද භික්ෂුන් වහන්සේලා ගොඩක් මේ දේවල් හොඳින් ඉදිරිපත් කරගෙන යනවා අපිට අපිටත් හරි ඒක මහා හිතට සහනයක් සහැල්ලුවක්. ඒ වගේම අපිට හරි වාසනාවකුත් දැනෙනවා. මහා ශ්‍රද්ධාවක් හිතේ උපදිනවා. ඉතින් මේ අපිට මහා ආශිර්වාදයක් වෙලා තියෙනවා අද ගොඩක් ඒ විදිහට අද ගොඩාක් අය දිනුවන් එලිපෙහෙලි කරගෙන යනකොට. ඒ වගේම අපිට මේ ධර්ම මාර්ගයේ යන සමාජයක් අද දකින්න ලැබෙනවා. ඒක මහා වාසනාවක්. ඇත්තටම මේ සමාජයේ ගොඩක් අයට මේක මේ කාරණා මේ තේරෙන්නේ නැහැ. ඉතින් අපිට කරන්න දෙයක් නැහැ. නමුත් අද ධර්මයේ මාර්ගය යන සමාජයක් ගොඩ නැගීගෙන යනවා. හරි පුදුම වාසනාවන්ත යුගයකට අවිල්ලා තියෙනවා. ඉතින් අද අනිවාර්යයෙන්ම කෙනෙක් කෙලි කරන ශුන්‍යතා සමාපත්තිය මේකයි. තව කෙනෙක් කෙලි කරන ශුන්‍යතා විහරණය මේකයි. තව කෙනෙක් කෙලි කරනවා නෑ මොහොතට අවදි වීම මේ මගේ එන හැටි. ඉතින් ඒ තුල අපිත් දායකත්වයක් දෙනවා. ඒ හැමෝටම ශක්තියක් දෙනවා. සාදු සාදු කියලා. හැමෝම අනුමෝදන් වෙනවා. ඒ වගේම අපි ඒ හැමෝමත් එක්කම එකතු වෙලා තවත් අපි දායකත්වයක් සපයනවා. කොච්චර වටිනවද? කොච්චර සතුටක්ද? කතා කරන්නත් ලැබීම සතුටක්. එදා බුදු සමයේ අද අපිට ජීවමානව දකින්න ලැබෙනවා. ඉතින් බුද්ධ කියන්නේ මොනවද? අපි සිතුවිලි වලින් මිදෙන තැන අපිට බුද්ධ භාවයෙන් හම්බ වෙන්නේ. මේ බුද්ධ ශක්තිය, බුද්ධ ස්වභාවය, ලෝක ධාතුව තුළ සබහා දහමත් එක්ක මිශ්‍ර වෙන ස්වභාවය. ඉතින් අපි තව ටිකක් මේක ඉස්සරහට පැහැදිලි කරනකොට තවත් ඔබට මේ ගැන තවත් හොඳින් කාරණා ඉස්මතු වෙයි. ඒක තමයි අපිට අතර බුද්ධානම්බන ප්‍රීතිය අපිට හිත තුළ තියෙනවා. අපේ හිත තුළ ඒව බැබලෙනවා. අපිට ඒ වාසනාව දැනෙනවා. ඉතින් අපිට තව කෙනෙකුට මේක උලුප්පල දෙන්න අවශ්‍යතාවයක් නැහැ. බොරුවට නිකන් මත් කරන්න අවශ්‍යතාවයක් නැහැ. මත් වෙලා යන්න පුළුවන් ගමනකුත් නැහැ. සිහියෙන් නුවණින් යන්න ඕනේ ගමනක් මේක. ඉතින් අපි දැන් මේ කතා කරගෙන ආපු මේ මමයි බාහිරයි කියලා ওই දෙකක් නැති තැනකට හිත ගේන්න පුළුවන් නම් අන්න එක සෑහෙන වටිනවා. සතිය පුහුණු කළ කෙනෙකුට තමයි මේක කරන්න හැකියාව තියෙන්නේ. ඉතින් මේ ආරණ්‍ය බුදුන් වහන්සේ මේ පැහැදිලි කරන්නේ බලන්න බුදුන් වහන්සේ පුදුම විදිහට අපිට මේ කාරණා ඉස්මතු කරලා තියෙන හැටි. ග්‍රාම සංඥාවෙන් මිදලා ආරණ්‍ය සංඥාවට ඇවිල්ලා ආරණ්‍ය සංඥාවෙන් මිදලා පටවි සංඥාවට ඇවිල්ලා පටවි සංඥාවෙන් මිදෙන හැටි. එතන සතියේටනේ මේ එන්නේ සමාධියටනේ මේ එන්නේ ඇවිල්ලා මොහොතට සිත අවදි වෙන තැනටයි එන්නේ. අර වචන මොනවා කිව්වත් සමහර විට ඒ වචනවල මිනිස්සු ගන්නේ සමහරට සමාධියකම සතියේකම ලෞකික දේවල්.
ලෞකික සමාධියේ පිරිහෙන දේවල් ඕවා එච්චර වැඩක් නැහැ. නමුත් ඇත්තට මේ මොහොතට අවදිමත් කියන එක. අවදිමත් සිත හදාගෙන බලන්න. සිතුවිලි වලින් මිදලා බලන්න. අවදිමත් සිතට ඇවිල්ලා. හැබැයි ඒක කරන්න දර්ශන සමාපත්තිය ඕනෙමයි. අපි ඒක නැවත නැවත කියන මෙතන අපි මෙතන රැඳිලා මේ නැවත නැවත කියන්නේ ඔබට දර්ශන සමාපත්තිය නැවත හදාගන්න. මේ ටික තේරෙන්නේ නැත්තම්. මේ ටික තේරෙන්නේ නැති වෙයි. ඔබේ අඩුව තියෙනවා. ඔබේ අඩුව කොහොමද? නාමයේ රූපේ වෙන් කර ගැනීමේ අඩුව. නාම රූප පරිච්ඡේදයක් තියෙනවා මෙතන. මේ සිතුවිලි වලින් මිදෙනවා කියන්නේ නාමයෙන් මිදෙනවා. බාහිර දෙයකින් මිදෙනව නෙමෙයි. බාහිර දෙයක් නිසා දුක ඇති වෙනවත් නෙමෙයි. චේතනාම් භික්ඛවේ කම්මං වදා කියනවා වගේම මනෝ පුබ්බංගම ධම්මා කියනවා වගේම මෙතන තියෙන්නේ සංඛාර. සංඛාර කියන්නේ සිතුවිලි. බාහිර කියලා ලෝකයක් Tamanට මේ සත්‍ය ඥානයේදී එන්නේ බාහිර කියලා දෙයක් Tamanට එහෙම ලෝකයක් හම්බ වෙන්නේ නැහැ. ඇත්තම කියනවනම් එතනින් යට හම්බ වෙන්නේ නැහැ. මේ මගේ යන්න එතනින් යට යන්න බාහිර ලෝකයක් හම්බ වෙන්නේ නැතුව. නැතුව තමයි යන්නේ කොහොමද? බාහිර නෙමෙයි මේ ඔක්කොම තියෙන චිත්තේන නියති ලෝකේ. සලායතන ලෝකෝනේ බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ. ඒතකොට සලායතන ලෝකෝ කියන්නේ මේ සලායතන වලින් හැදෙන චිත්තේනේ. ඒතකොට චිත්තේන නියති ලෝකේ කියන්නේ සිතේ තමයි ලෝකේ තියෙන්නේ. බාහිර මේකට බාහිර සාධකයක් වෙනවා විතරයි. අතරමා භූතාරි මොනවා හරි එතන සාධකයක් විතරයි. හැබැයි අපිට දැනෙන්නේ මේ සේරම සිතුවිලිමයි. හතරමා භූත වුණා තදගත වුණා දැනෙන්නේ කොහෙටද? දැනෙන්නේ හිතටනේ. එතකොට ඒකත් චිත්තේන නියතිනේ ඉන්නේ. එතකොට පඨවි ආපෝ තේජෝ වායු කියන්නේ සිතුවිලි බවට පත් වෙනවා. මේවා පොත්වල කොහොම ලියුවත් කවුරු කොහොම ලියුවත් ඒක නෙමෙයි අදාළ. ප්‍රායෝගිකව තමන් අත්විඳින දේ තමන් යන ගමන දියුණුවත්. ඒ තුල නිස්සාරණයක්. ඒ අත්හැරීම මග තුල තමන්ට ශුන්‍යතා සමාපත්තිය ශුන්‍යතා විහරණය හම්බ වෙන එක. ඒ තුල තමන් මේ මොහතර සිත අවදි වෙලා සිතුවිලි වල ලෝකිනුත් මිදිලා තමන් මේ ලෝක නිරෝධය කරා යනවා. තමන් අන්තිම දුක කියන එකක් පේන්නෙත් නැහැ. දුක කොහෙද තියෙන්නේ? දුකක් කියන එකක් කොහොමද හම්බ වෙන්නේ නැහැ. සිතක් හම්බ වෙන්නෙත් නැහැ. සිතත් හටගෙන නිරුද්ධ වෙනවා. ඒ හිස්තනයි හම්බ වෙන්නේ. ශුන්‍යතාවයයි හම්බ වෙන්නේ. ඒක පුදුම කතාවක් නේ. මොහතර සිත අවදි වීම, ශුන්‍යත විහරණය. ඉතින් මේ අවිලා ඇත්තටම මේ අපි ඉන්නේ මේ මනෝ ලෝකෙකනේ. පුජ්‍යලේ කොහෙද ඉන්නේ? පුජ්‍යලේ නැහැනේ. එහෙම කෙනෙක් නැහැනේ. දැන් අපි හිතමු දැන් මෙතන ඉන්න ඔන්න කෙනෙක්. මෙතන ඉන්නවා පුජ්‍යලේ. අතන ඉන්නවා තව කෙනෙක්. දැන් එතකොට එතන ඉන්න කෙනාගේ රූපෙද කෙනා? නෑනේ. මෙතන ඉන්න කෙනාගේ රූපෙද කෙනා? නෑනේ. ඔන්න රූපේ කැපුවා දෙන්න කියමු. දැන් සිත තියෙන්නේ. එතන සිතයි මෙතන සිතයි. දැන් ওই සිතයි සිතුවිලිනේ තියෙන්නේ. ඒ කෙනාගේ සිතුවිලි හිතන විදියයි මේ කෙනාගේ සිතුවිලි හිතන විදියයි. දැන් ඒ සිතුවිලි ඒ කෙනාගේ සිතුවිලි මේ කෙනාගේ සිතුවිලි අයින් කරොත් මොකද වෙන්නේ? දැන් ඊට පස්සේ ඉතුරු වෙන්නේ සිත. දැන් සිත කියන්නේ මොකද්ද? සිතුවිලි අයින් කරපු ගාම දෙන්නගේ ප්‍රභාස්වර සිතේ තියෙන්නේ. ප්‍රභවේ ආරම්භක මූලේ. ප්‍රභවයට එනවා. ප්‍රභවේ ප්‍රභාස්වර චිත්තං. එතකොට මොකද වෙන්නේ? ඒ දෙන්නගේ ප්‍රභවේ එයාගේ ප්‍රභවයයි මෙයාගේ ප්‍රභවයයි සමාන වෙනවා. එතකොට මොකද වෙන්නේ? එයාගේ ප්‍රභවයයි මෙයාගේ ප්‍රභවයයි ප්‍රභාස්වර චිත්තං සමානයි කියන්නේ. මම එතනද ඔහු මෙතනද? මා ඔබ වෙලාද ඔබ මා වෙලාද? දෙන්නම එකයිනේ. පුජ්‍යලේ කොහෙද ඉන්නේ? පුජ්‍යලේ නැහැ. මෙතන තියෙන්නේ තනිකර සිස්ටම් එකක් අවදියක්. ඒ අවදිමත් සිත දකින්න ඕනේ. 100ක් ඕනේ. මේකට නුවණක් ඕනේ. මේක ලොකු කතාවක් වගේ දැනේ. හැබැයි මේක වටිනාම කතාව ලෝකේ තියෙන. මේ ලෝකේ සැබෑම බොරුව අවබෝධ කරන තැන. මේක මහා බොරු ලෝකෙක ඉන්නේ අපි. ඒ බොරු ලෝකේ අවබෝධ කරාම hina යනවා හැමතැනම. විහිළුවක් තියෙන හැමතැනම. මහා මුලාවක්, මිරිඟුවක්, විහිළුවක්. අර ලෝක සබාදාමට තමන් අවදි වුණා වගේ වෙනවා. තමන් විශ්වයට එකතු වුණා වගේ වෙනවා. මුළු ලෝකේ ඉන්න හැක්කම සමාන වෙනවා. මේකේ ආගම් ගොඩක් හම්බ වෙන්නේ නැහැ. ඔක්කොම ආගම් වල මූලයට ගියාම ඕක හම්බ වෙනවා.
ඒ සේරම ආගම් වල මූලයට ගියාම හම්බ වෙන්නේ එකමයි. එකම සමස්තයක් තියෙන්නේ. ඒකට මොන නම කිව්වත් නිවන කිව්වත් ස්වර්ගය කිව්වත් මොකක් කිව්වත් එකමයි. එකම සමස්තයක් තුලයි මේ ආගම් සේරම පිහිටලා තියෙන්නේ. ඔක්කොම ආගම් එකමයි. නමුත් මේ පොත් ලියාගෙන එක එක විදිහේ පාට කතා දාලා ආගම් ටිකක් හදාගත්තට වැඩක් නැහැ. ඇයි? මේකේ තියෙන එකම ධර්මයයි. මුළු ලෝකෙම තියෙන එකම ධර්මයයි. එකම විශ්වයක්, එකම පෘථුවියක්, එකම මොකද්ද මේ තියෙන්නේ? මිනිස්සු ඔක්කොම හුස්ම ගන්නවා. මිනිස්සු ඔක්කොම ඇඟිලේ තියෙනවා. මොකද මේ පාට කතා? ආගම් සේරම බොරුවක් වෙනවා. මේක පුදුම සත්‍යයක්. මේ පරම සත්‍ය ලෝ ඇති. අතරම අපි කියන්නේ මේක අපිට කියන්න සිද්ධ වෙනවා. මේක ආගමකට අයිති එකක් නෙමෙයි. මේ ලෝකේ තියෙන පරම සත්‍ය. මේක කිසිම ආගමකට අයිතියක් නැහැ. ඉතින් හැමෝම මේ සියලු සත්වෝ නිවනින්ම සැනසීම ලබත්තා කියන තැනට තමයි අපිටත් එන්න තියෙන්නේ. අපි දැන් මේ කතා කරගෙන ආපු තැන ගොඩක් වටිනවා. මම ඉන්නවද නැද්ද කියලා නැති හිස් කමකට එන තැන. ආනාපාන සතිය ගෙවිලා ගියාම ඒ හිස් ස්වභාවයකට ඒ කමඨාන තුලනොත් එනවා. ඒ වගේම තමයි මේ අපි දැන් කලින් පැහැදිලි කරා සක්මන් භාවනාවනොත් ඒ විදිහටම මේ ඕනම කමඨානකින් මෙතනට එන්න පුළුවන්. ඉතින් ආකාශය අනන්තයි කියලා ඒ ඒකාන්තයක් විදිහට ඒ පටවි සංඥාව සියුම් වෙලා යන තැන ඒ නිහඬ බවක් Tamange හිතට දැනෙන්න ගන්නවා. මේ සමාධිමත් සිත අවදි කරගත්තොත් මේ නිහඬ සිත අවදි කරගත්තොත් මේ සතිමත් සිත අවදි කරගත්තොත් කුමන වචනයකින් කිව්වත් ඒ ඔබ ඉන්න දැන් කොතනද ඉන්නේ ඔය ඉරියව්වට හිත තියන්න ඔය ඉරියව්වට හිත තියාගෙන සිතුවිලි එනවද කියලා බලන්න ඒන සිතුවිලි අඩු කරගන්න. එතකොට නිහඬියාවක් ඔබට දැනෙනවා. මහා නිහඬියාවකට හිත යනවා. හොඳට බලන්න. කොච්චර සද්ද තිබ්බත් කොච්චර වැඩ කරත් කෝච්චියක් ගියත් බස් එකක් ගියත් හිත නිහඬ වෙනවා. හිත අභ්‍යන්තරයෙන් නිහඬ වෙනවා. ශුන්‍යතා සමාපත්තියට ලබන්න මේ කැලේකට යන්න ඕනේ නැහැ. ඇත්තම කතාව නගරෙත් වෙනවා. ඔබ වැඩ කරන ගමන්ම ඔබ වැඩ කරනවා ඔබ ඇවිදිනවා ශුන්‍යතා සමාපත්තියත් සමග. හිස්කම සමග ශුන්‍යතා විහරණය තුල. මේක නම් දියුණුම තැනක්. මේක රාහත් වීමම සමහර විට මේක වෙනවා. අපි මේ කතා කරන අවසාන මූලයේ අවසාන තැන. හැබැයි මේ තුල හොඳ විග්‍රහයක් අවශ්‍ය වෙනවා. ඇයි? සමාජය තුල ඉස්මතු වෙලා අඩුයි. ඒක නිසා මේ මාර්ගයට ප්‍රවේශ වෙලා ඉන්න අද ගොඩක් පිරිසක් අපිට දැනෙනවා. ඒ අයට මේක මහා උපකාරයක් වෙනවා. එක එක්කෙනාගේ අදහස් මේකට එකතු වෙන්නේ ගොඩක් වටිනවා. හැමෝගෙම අත්දැකීම් මේකට ගොඩක් වටිනවා. ඒ අත්දැකීම් එකතු කරගෙන අපි නිවන් මඟ විවර කරගෙන මේක දහම ප්‍රවේශ වෙන පිරිසට උපකාරයක් වෙන්න හේතු කරගන්න ඕනි. ඒ වෙනුවෙන් අපිත් දායක වෙන්න ඕනි. ඔබගේ දායකත්වය ඊට උඟාක් වැදගත්. පුජ්‍යල භාවයක් ගන්න එපා කිසිම දෙයක්. රූපයක් හදා ගන්න එපා. තමන්ගේ රූපයක් හදා ගන්න එපා. ඒක රූපයක් පුජ්‍යලයක් විදිහට දකින්නත් එපා. එකම සමස්තයක් විදිහට දකින්න. එකම හිස් තලයක් විදිහට දකින්න. පුජ්‍යලිය ලෝකේ නැහැ. ඔබට දැනෙන දේ දැන් දැනීමක් දැනනවා නම් ඒ දැනීම දැනීමක් විතරයි. එතන පුජ්‍යලයක් නැහැ. ඔබ යමක් ඉදිරිපත් කරයිද යම් දර්ශනයක් ඉදිරිපත් කරද යම් වචනයක් කියද තැනකට යයිද වැඩක් කරයිද ඒ මොහොතට ඉවරයි. එතනින් ඉවරයි. ආයෙක හිතාගෙන ගිහින්නුත් නැහැ. ආයෙක හිතාගෙන ගියත් ඒකේ මොහොතේදී ඒක අලුත් මොහොතක් විතරයි. මොහොතට අවදි වුණු සිතේ ස්වභාවය ඒකයි. අන්න එතන ප්‍රායෝගික පැත්ත උඟක් වැදගත්. එතනට එන්නම ඕනි. අපි කොච්චර නිදිගෙන වගේ හිටියත් අපි මේ නිකන් අත් දෙක තියාගෙන නිදිමතේ හිටියත් මේ නිකන් මේ අමුතු විදිහට මේ අමුතු ඒවා හිතේ ඔළුවේ හදාගෙන පිස්සු නැටුවට නිවන් දකින්න බෑ. නිවන කියන්නේ එහෙම එකක් නෙමෙයි. හැබැයි ඒ තැන්වල නියන නැත්තේත් නෑ. ඒ හැමතැනම නිවන තියෙනවා. මේ ඔබ ඉන්නේ කොතනද හැමතැනම නිවන තියෙනවා. ඔබට සිතක් තිබෙනවා නම් ඒ සිතෙන් මිදුණු තැන නිවන තියෙනවා. ඒ කියන්නේ සිතක් තියෙන කොතනද එතන නිවන තියෙනවා. නිවන නැහැ කියන්න බෑ. සිතුවිලි වලින් ඔබ මිදී බලන්න ඉන්න තැනක සිට. ඔබේ කයට හිත තියාගෙන බලන්න. ඉරියව්වට හිත තියාගෙන බලන්න. කමඨාන කොතනින් හරි ලෝකේ තියෙන සේරම කමඨාන මුළු සබාධම අපිට නිවන් මඟ කියනවා. අපි ඉස්සරහට තව ටිකක් ගැන කතා කරමු.
දැන් අපි ওই නිහඬ බව ගැන කතා කරන්න ආවා. නිහඬ භාවයට එනවා. එතකොට මේ නිහඬ භාවය තුළ සිතුවිලි හදන්නේ. දැන් සිතුවිලි නැති කතාවකින් තමයි මෙතනින් එහාට යන්නේ. එතකොට මේ නිහඬ භාවයට එනවා. නිහඬ භාවය තුළ ඔබ ගැඹුරින් ගැඹුරටම නිහඬියාව තුළ යන්න ඉඩ දෙනවා. ඒක වමුතුම කතාවක්. ඔබ නිහඬියාවට ඇවිත් බලන්න. නිහඬ සිත අවදි කරන්න. ඔබට සිතුවිලි වලින් වැඩක් නැහැ එතනින් එහාට. එතනින් එහාට ওই විඥානයේ කතාවක් නැහැ. එතනින් එහාට ඔබ ලෝකෝත්තර භූමියේ කතාව තියෙන්නේ. ආර්ය භූමියට ප්‍රවේශ වෙනවා. දැන් ලෝකෝත්තර භූමියේ ආර්ය භූමියේ කතාව මොකද්ද? ඔබට පාලනය කරන්න බැරි කතාවක්. ඔබ සිතුවිලි ඉවරයි. මේක බොහොම නිහඬියාව තුළ ගැඹුරින් ගැඹුරට තමන්ගේ ප්‍රඥාවත් ඥානයත් අනුව ගැඹුරින් ගැඹුරට යනවා. තමන්ට කරන්න පුළුවන් නිහඬියාව ලබා දෙන එක පමණමයි හිතට. ඒ නිශ්ශබ්ද භාවයටපත් වෙනවා. ඒ නිශ්ශබ්ද භාවය තුළ තමන් නිහඬව ඉන්නවා. ඒ නිහඬියාවට තමන් හිත තියනවා. එතකොට මහා පාළුවක් දැනෙනවා, එපා වෙලා සිතුවිලි එනවා, ගලාගෙන පිස්සු නටනවා. එතකොට මොකද කරන්නේ? ඔබ ආදරය කරනවා නිහඬියාවට. ඔබ ඇලුම් කරනවා නිහඬියාවට. ඔබ ඇලුම් කරනවා හුදකලාවට. සමහරට මේක ඔබට එකපාර තේරෙන්නේ නැහැ. ඔතන එක එක දේවල් පටිච්ච සමුපාදය අරවා මේවා කියලා ධර්මයේ කියන මොනවා හරි ඒක ධර්මයේ එන්නේ අධර්මයේ විදියට. මායя තමයි ඔය එන්නේ ධර්මයේ කියලා. ඔතන ධර්මයේ ගලපන්න ගියොත් කවුරු හරි යාට නිවන් දකින්න හම්බ වෙන්නේ නැහැ. එතනම නිවන වැහෙනවා. මේ මගට එන කෙනා බොහොම පරිස්සම් වෙන්න ඕනි. මෙතනින් එහාට නිහඬියාව ගමන යනවා. හිස් ස්වභාවය තුළ ශුන්්‍යත විහරණය තුළ ශුන්්‍යත සමාපත්තියටපත් වුණු කෙනා චේතෝ විමුක්තිය කරාම යනවා. ඒකට ඕනි කරන සාධක ටික දෙන්න ඕනි. දැන් පැලයක් හිටවනකොට පැලයට ඕනි කරන පොහොර ටික දෙන්න ඕනි, වතුර ටික දෙන්න ඕනි, අවශ්‍ය කරන ටික දෙන්න ඕනි. අන්න ඒ වගේ තමයි ශුන්්‍යත විහරණයට පස්සේ ශුන්‍ය සමාපත්තිය තුළ චේතෝ විමුක්තිය කරා යන කෙනා මෙන්න මේ නිවන්ම සාක්ෂාත් කරගනකම් අවශ්‍ය කරන දේවල් ටික දෙනවා. මොනවද අවශ්‍ය කරන්නේ? එයාට අවශ්‍ය කරන්නේ හුදකලාව, නිහඬව. ඒ හිත ඇතුලේ තියෙන මේක කැලේ යන එකක් නෙමෙයි. හිත ඇතුලේ තියෙන නිහඬියාවට ඉඩ දෙන එක. සිතුවිලි වළක්වන එක. සිතුවිලි වළක්වන එක ප්‍රධානම දෙයක්. සිතුවිලි වලට ඉඩ දෙන්නේ පතේරුමක් නැහැ. සිතුවිලි ආව කියන්නේම ඔබේ ගමන එතනින් ඉවරයි. ආයි වැහෙනවා. ආයි මුලින් ඉඳන් ආයි හදනවා. ආයි වැහෙනවා. ඔතන යන්නේ සිතුවිලිත් එක්ක යුද්ධයක්. සිතුවිලි තනිකර ඔබගේ ගමන වහනවා. සිත ඔබට කියනවා දැන් මේක වැරදිලා මෙතන ඉන්න බෑ මෙතන පාළුයි මෙතනට වෙලා මං දැන් ගොඩක් වෙලා හිටියා තාම නිහඬයි නිහඬියාව තුළ මට දියුණුවක් නැහැ මේ ඇවිල්ලා විඥානේ කෑ ගහනවා විඥානේ වහලා දාන්න විඥානට ওই ගමන යන්න බෑ විඥානේ නිවන් දකින්නට කැමති නෑ ඇයි ඒ විඥානේ කියන්නේ මමත්වේ මමයා කැමති නෑ මම මැරෙනවාට ඔබ සෝපටිශේෂ නිබ්බාන ධාතුව කරා යන්නේ ඔබ සෝපටිශේෂ නිබ්බාන ධාතුව කරා යනවා කියන්නේ ඔබට ඔබ අහිමි වෙනවා. එතකොට ඔබ මිය යනවා. ඇත්තටම මම කියන සියලු චේතනා බිඳ වැටෙනවා. එතකොට සිතුවිලි බිඳ වැටෙනවා. එතකොට විඥාන කෑ ගහනවා. මම කැමති නෑ මම නැතුව ඉන්න. මෙතන අමුතුම ස්වභාවයක්පත් වෙනවා. ඔබට දරා ගන්න අපහසු වෙනවා. කෙනෙකුට මේක දරා ගන්න අපහසු වෙනවා කියන්නෙම ඔහු නැවත නැවත උත්සාහවත් විය යුතු වෙනවා. මෙතන තමයි ඔබගේ පරම ශක්තිය උරගාන තැන. ඔබගේ වීරිය, ධෛර්යය, කැපවීම අපි අර කියනවා වගේ සත්‍විස් බෝධිපාශික ධර්ම. එහෙම නැත්නම් සද්ධා බල ධර්ම. එහෙම නැත්නම් පංච බල ධර්ම. මෙතන ඊටම වැදගත්. මේ තුර තමයි ඔබගේ දියුණුව තියෙන්නේ. මෙතන කිසි දෙයක් ඔබ කරන දෙයක් නැහැ. ඔබ හිතන දෙයක් මේ තුල නැහැ. මේ තුල ඔබට කිසි දෙයක් හිතන්න බෑ. ඔබගේ සිත ඉවරයි. මිය ගිහිල්ලා. සිත මිය යනවට කැමති නැහැ. ඔබ කැමතිද ඔබ මැරෙනවට? ඔබ කැමති වුණොත් ඔබ මැරෙනවට ඔබ නිවන් දකිනවා. ඔය නිහඬියාව තුළ ශුන්්‍යත විහරණය තුළ ශුන්්‍යත සමාපත්තියට සමවැදුණු කෙනා චේතෝ විමුක්තියටපත් වෙනවා. නිහඬියාව තුළ
ඔහුට හමු වෙනවා ඔය කියන තැන. ඔබ ඔබගේ මරණයට කැමති වෙන මොහොතේ එන තාක් ඔබ ওই නිහඬියාව තුළ අවුරුදු ගාණක් හරි දුක් විඳිනවා. එතන ඔබට දුකක් හිමි වෙනවා. මේ නිවන් මඟ මේ කවුරු හරි අර කියනා වගේ රතු පාවඩ දාලා වගේ මේ උඩින් ගිහිලා වගේ මේ නිකන් බොරු ගොඩක් මවලා තියෙන්නේ. ඔහොම එකක් නෙමේ මේ නිවන් මඟ තුල අපිට හම්බ වෙන්නේ. අපේ හිතින් මිදීමක් අපිට හම්බ වෙන්නේ. එහෙමනම් අපේ සිත තුළ තියෙන මමත්වයේ කොයිතරම් දෙයක් අපිට කරනවද? මේ මමත්වයනේ අපිව අරගෙන යන්නේ. අපිව මේ රැකියාවල් කරන්න දුක් විඳවන්න දවස ගානේ මේ දාඩිය හෙලාගෙන දුක් විඳින්නේ කවුද මේ? මමයා. මමයා කියන්නේ කවුද? මමත්වේ. මමත්වේ නෙමේද කියන්නේ අරක කරන්න මේක කරන්න අරක යන්න මේක යන්න මේ මොනවද මේ අපි අන්තිමටම හඬන්නේ ඇයි? මමයා හින්දා. අපි වැළපෙන්නේ ඇයි? මමයා හින්දා. අපි මේ වේදනාවෙන් කෑ ගහන්නේ ඇයි? මමයා හින්දා. ඔය මමයා නැති වෙන තැනයි නිවන තියෙන්නේ. එහෙනම් මේ මමයව නැති කරගන්න එකයි ශුන්්‍යත විහරණය තුළ චේතෝ විමුක්තිය කරා යන තැන තියෙන්නේ. එතකොට අපි මේක ගත්තොත් නිවන් මඟ අපි සුතවේ පැත්තෙන් ගත්තොත් අපි ගත්තොත් එහෙම මේ නෛර අනිත් පැත්තෙන් ගත්තොත් කොහොමද මේක ත්‍රිපිටක තුළ අපි කොහොමද පොත්පත් පරිශීලනය කරන කෙනෙකුට අපිට තේන්න පෙන්වන්න පුළුවන් කෙලින්ම විමෝචයන් චිත්තං සිතින් මිදෙන තැන විමෝචයන් චිත්තං විමෝචයන් චිත්තං එන තැන තමයි යට අභිප්‍රමෝදයන් චිත්තං සමෝදයන් චිත්තං එන්නේ සිතින් මිදුනොත් තමයි. එතකොට කොහොමද වෙන්නේ? එතකොට එයා එනවා අනිච්චානුපස්සී විහෙරති කියන තැනට. අනිච්චානුපස්සී විහෙරති කියන තැන මොකද්ද තියෙන්නේ? කිසි දෙයක් නැහැ. ඔය යන්නේ එතනට. විරාගානුපස්සී විහෙරණයට යනවා. ඔය යන්නේ එතනට. විරාග නිස්සිත, නිරෝධ නිස්සිත, වස්සග්ග පරිණාම. මොකද්ද? පටිනිස්සග්ගානුපස්සී. කැඩිලම යන්නයි හදන්නේ. මේවා කිව්වම තේරෙන්නේ නැහැ. ඒක තමයි පරයය නොකිය ඉන්නේ. නමුත් අපි ප්‍රායෝගික පැත්ත බලමු. ප්‍රායෝගික පැත්ත නම් ඔබට ওই නිහඬියාව හම්බ වෙනවා. ওই නිහඬියාව තුළ ඔබ ගැඹුරින් ගැඹුරට කිමිදී යනවා. ඒ නිශ්ශබ්දතාවයේ ඒ ඔබට දකින්න ලැබෙනවා. අත්විඳින්න ලැබෙනවා. ඒ තුළ ඔබ මේ කියන තරම් සුන්දර නෑ මේ කතාව. ඔබ ඒ තුළ නිහඬව ඉන්නවා. ඒ තුළ ඔබ කිසිවක් කරන්න ඉතුරුලා නැහැ. සිතේ ස්වභාවයටමයි නිවන කරා ප්‍රවේශ වෙන්නේ. සිත ඉන්නවා කියන දැනීම සිතට තියෙනවා. සිහිය නුවණ තියෙනවා. එතකොට මෙතන සිතුවිලි නෑ. ඉන්නවා කියන දැනීම සිහිය නුවණ තියෙනවා. ශරීරයේ තියෙනවා. ඉන්නවා කියන දැනීම තද ගතිය තියෙනවා කියන තද ගතිය. නිහඬ වෙලා ඔතනින් යනවා. ටික ශරීරේ ඒකකයක් විදිහට මම මගේ කියන දැනීම නැති වෙලා යනවා. හිස් අවකාශයේ කරා ටික කිමිදිලා යනවා. හිස් ස්වභාවයකට වැටෙනවා. එතන ඉතින් අපි පැහැදිලි කරගෙන ආපු ස්වභාවය තුළ ඒ දරතේ ටික ගිලිහිලා ඒකේ ශරීරයේ දැනෙන්නේ නැති ඒ කය දැනෙන්නේ නැති ඒ වේදනාව දැනෙන්නේ නැති මේ මම කොහෙද කියන තැනකටම ගලාගෙන යනවා. එතකොට දැනෙන්නේ නැති ස්වභාවය තුළ තමයි බය වෙනවා. ඒ බය බීතිය මේක තුළ එනවා. මරණ බිය එනවා. මැරෙන මොහොතේ කෙනෙක් යම් බයක්ද බියකටදපත් වෙන්නේ ඊට වැඩි බියක් මෙතන තියෙනවා. මරණ බිය මීට අඩුයි. ඊට වැඩි බයක් මෙතන තියෙනවා. ඇයි ඒ? ඊට වැඩි බයක් මෙතනට එනවා. මෙතන මමයා ඉන්නවා. මම කොහෙද කියලා දැනෙන්නේ නැති වෙනවා. දැනෙන්නේ නැති වෙනකොට බියක් ඇති වෙනවා. තමන්ව දැනෙන්නේ නැති වෙනවා. දැනෙන්නේ නැති හිස් තැනකට වැටෙනවා. මෙතන භාවනා කරන්නෙක් හම්බ වෙන්නේ නැහැ ඉන්හිහට. දැනෙන්නේ නැහැ. කරන්නේ දැනෙන්නෙත් නැහැ. භාවනාවක්වත් දැනෙන්නේ නැහැ. නිවනක්වත් එතන ඔබට හම්බ වෙන්නේ නැහැ. නිවන කියන ඒ උපාදානෙමුත් ඔබ හිත ගලවන්න ඕනි. ඔබ නිවන් දකින්නවා කියන අරමුණෙන් ඔබ අයින්ට වෙන්න ඕනි.
මේක નિરાයාසයෙන් යන වැඩක්. මේ නිහඬියාව තුළ කිමිදිලා යනවා. ඔබට දැනෙනවා ටිකින් ටික. ඇත්තටම මේ මෙතනදී මේ අපි මේ කතා කරන තැන අපි ගිය පරදේශනේදී මෙතනදී තමයි අපි කතා කරේ මේ ස්ථානය ගැනමයි. මේ ස්ථානයේ තියෙන ඒ ස්ථානයේ තියෙන ගැඹුරු ඒ ස්වභාවය මේක පැහැදිලි කරන වචනෙන් ටිකක් අමාරුයි. කෙනෙකුට ලුණු රස කාලා බලන්නේ නැතුව කවදාවත් එයාට වචනෙන් කිව්වට තේරෙන්නේ නැහැ වගේ. මෙතන තියෙන මේ ස්වභාවයේ දැනුණු කෙනාට දැනෙනවා අර අපි කොච්චර වචන වලින් මේක ඉදිරිපත් කරන්න ගියත් ඒ කෙනාට මේක සමහර විට ඒ කෙනාගේ සිතුවිලි වලින් ගන්නෙ. ඒක නිසා ඒ කෙනාට මෙතන කොච්චර අපි මේ වචන වලින් කියන්නේ ගත අසාර්ථක වෙන්න පුළුවන්, අදක්ෂ වෙන්න පුළුවන්. මේ තුල ඇත්තටම ඔහුට කාලයක් නැහැ, අතීතයක්, අනාගතයක්, වර්තමානයක් මුකුත්ම නැහැ. මේ තුල ඉන්න කෙනාට මොහොත කියන්නේ මොහොත විතරමයි. ඒ කෙනාට ආයි පැය ගණන් හිටියත්, දවසක් හිටියත්, දෙකක් හිටියත් ඔහුට එක මොහොතමයි දැනෙන්නේ. ඒ මොහොතට කාලයක් කියන එකක් නැහැ. කාලය කියන්නේ ඇත්තටම සිතුවිල්ලක්. කාලය කියන්නේ සිතුවිල්ලක් කියලා ඔබට දැනෙයි. ඇත්තටම සිතුවිලි වලට අයිති දෙයක් කාලය කියන්නේ. ඔබ නිදි ගත්තොත්, ඔබ ගැඹුරු නිින්දට ගියොත්, ඔබ බලන්න, ඔබ නැකිට්ටොත්, ඔබ වෙලාව බලන්නේ ඇයි? නිකන් හරි ඔබේ ඔරලෝසුවේ වෙලාව වැරදිනම් ඔබ හිතනවා මම නිදිගෙන තියෙන පැයයි කියලා. ඔබේ ඔරලෝසුවේ වෙලාව වැරදිනම් ඔබ හිතනවා මම 4ට නැගිලා කියලා. කවුරු හරි කෙනෙක් ඔරලෝසුවේ වෙලාව කැරකුවොත් මොකද වෙන්නේ? ඔබ දන්නේ නැහැ කාලයක් ගැන. ඔබ නිදිගෙන ඉන්නකොට ඔබ දන්නේ නැහැ කාලයක් ගැන. ඔබ ගැඹුරු නිින්දට ගිහින් බලන්න. සමහර විට ඔබ උදේ ඉඳන් රැ වෙනකන් හිටියත් ඔබ දන්නේ නැහැ කාලයක් ගැන. මෙතන ගැඹුරු නිින්ද හා සමානයි. මේ නිහඬියාව ඊටාම ගැඹුරු තැනක්. මේ කාලයත් අවකාශයත් හමු නොවන තැනක්. හැබැයි මේක වචනෙන් අපිට කියා ගන්න බැරි වෙන්න පුළුවන්. මේ මොහොත මේ කියන තැන අපි පැහැදිලි කරෙත් ওই කාරණේම තමයි. මේ කොච්චර අපි මේතන අමාරු තැනක් වුණා මේක අපි නැවත නැවත අපි ඔබට ඉදිරිපත් කරන්න හේතු තියෙනවා. මේක ඉදිරිපත් කරපු අපිට දකින්න ලැබෙන අඩුයි ගොඩක් පොත්පත් එහෙම අඩුයි දකින්න ලැබෙනවා. ඉතින් ඒ නිසාම අපි මේක අවශ්‍යතාවයක් අද කාලීනව අද බොහෝ අය නිවන් මඟ කටයුතු කරනවා නිවැරදිව. බොහෝ අය අතරමං වෙලා ඉන්නවා, රහත් වෙලා කියලා හිතාගෙන ඉන්නවා. ඒ වුණාට ඒ අය ගාව කෙලස් තියෙනවා. ඇඟේ හැප්පුණොත් මොකද හැප්පුණේ කියලා අහන සයිස් එකට කෙලස් තියෙනවා. එතකොට ඒ අය රහත් වෙලයි කියලායි කියන්නේ. එතකොට ඒ අය පැටලිලා තියෙන තැනත් අපිට පැහැදිලි. අපිට තේරෙනවා. ඒ අය මේ මෙතන තියෙන මේ ස්වභාවයට තාම වැටිලා නැහැ. ඒ ස්වභාවය තුළ ගියා නම් ඔහුට මේ පටිනිස්සක් ගන්න උපස්සී කියන තැනට ගියා නම් ඒ කෙනායේ අනිච්චානුපස්සී විරාගානුපස්සී කියන තැනට ගියා නම් පොඩ්ඩක්වත් ඒ කෙනාට ওই වචන කියවෙන්න විදියක් නැහැ. ඒ කෙනාට හොඳටම තේරෙනවා. ඒ කෙනා හොඳටම දන්නවා. මේ අපි දන්නවා රහත් භාවයේ සාක්ෂාත් වෙන තැන මේ ස්වභාවය මොකද්ද තියෙන්නේ කියන එක. ඉතින් ඔබටත් ඒ වාසනාව හිමි වෙන්න ඕනි. අපිට අවසාන වශයෙන් කියන්න වෙන්නේ මේ අන්තිමටම ඔබට මේ දැනෙන දැනීම. එය ඔබටම ප්‍රත්‍යක්ෂ වෙන්න ඕනි කාරණයක්. මෙතන එකම බුද්ධ ස්වභාවයක් තියෙනවා. මෙතන සිතුවිලි නෑ. සිතුවිලි ගැන කිසි කතාවක් මෙතන අපිට කතා කරන්න නැහැ. මේ ලෝකේ එකම සත්‍යයක් පවතිනවා. ඇත්තටම අපි හදාගත්ත
බොරුවක් තමයි මේ කාලය කියලා කියන්නේ. කයක් තියෙනවා නම් විතරයි රූපයක් තියෙනවා නම් විතරයි සිතුවිලි තියෙන්නේ. ඒ සිතුවිලි තියෙනවා නම් පුජ්‍යලයක් කියනවා නම් ඒ පුජ්‍යලයටයි කාලයක් තියෙන්නේ. ඒ සියල්ලගෙම මිදුණු තැන මේ ලෝකයෙන් මිදුණු තැන. ඇත්තටම හැබැයි මේ ශුන්‍යතා විහරණය තුළ අපි ගිය පාර මේ අවසාන මොහොතේදී පැහැදිලි කරපු කාරණයක් තමයි මේ කියන තැනේදී ඒ කෙනා මේ ශුන්‍යත චේතෝ විමුක්තියටපත් වුණා නම් ඒ කෙනාගේ ස්වභාවය තුළ ඒ කෙනා නැවතත් නෙළුම් කොලේ දිය බිඳුවක් නොගැවි තියෙනාසේ මේ ශුන්‍යතා ස්වභාවයේ නැවත ඒ කෙනා ජීවිතය තුළ එදිනෙදා කටයුතු තුලත් පවතිනවා. මේක පළගක් තුල S2 පියාගෙන ඉන්න එකක්ම නෙමෙයි. මේ රාහත් භාවයටපත් වුණාට පස්සේ මේ ශුන්‍යත චේතෝ විමුක්තියටපත් වුණාට පටිනිස්සග්ගානුපස්සී කියන තැනට කෙනාගේ සිත ඉබේමයිපත් වෙන්නේ. ඒක කාටවත් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒ කෙනාගේ අවංක භාවයේ ඒ කෙනාගේ පාරිශුද්ධත්වයේ මතයි ඒක රඳා පැවතිලා තියෙන්නේ. ඉතින් ඒ කෙනාට ඒ රහත් භාවයේ සාක්ෂාත් වුණා නම් ඒ කෙනා එතනින් නැගිටලා මොන කටයුත්ත කරත් ශුන්‍යතාවයේ තුලයි ඉන්නේ. ඔහු එදිනෙදා කටයුතු කරනවා. ඔහුට පාට පේනවා. අපි මේක ගිය පාර දේශනෙත් කිව්වා. ඒ පාට පෙවුනට ඒ කෙනාට අර හිස් බැල්මකින් බලන ලෝකයක් තමයි දකින්න ලැබෙන්නේ. සිතුවිලි නැති ලෝකයක්. පේනවා අනිත්‍ය වගේම ඉන්නවා අනිත්‍ය වගේම වැඩ කරනවා. නමුත් එතන ශබ්දෙට ශබ්දයක් නැහැ. එතන රූපෙට රූපයක් නැහැ. සිතුවිලි වලිනුයි අපි රූප පෙන්වන්නේ. මේක දර්ශනයේදී අපි පැහැදිලිත් කරෙත් ඒකමයි. සිතුවිලි වලිනුයි අපි කියන්නේ මේ දරුවා කියලා. සිතුවිලි වලිනුයි කියන්නේ මේක නුග ගහක් කියලා. සිතුවිලි වලිනුයි කියන්නේ මේ සේරම චිත්තේන නියති ලෝකේ. නමුත් රහතන් වහන්සේ රහත් භාවයේ සාක්ෂාත් වෙනවා කියන්නේ කිසි කෙනෙකුට කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒක තමන්ගේ ශුන්‍යත විහරණය තුළ චේතෝ විමුක්තියටපත් වීම මේ සබදාමේ න්‍යායක් තුළ සිද්ධ වෙන සිදුවීමක්. ඒ සිදුවීම මේ නිහඬියාව තුළ ගිලීගෙන යන කෙනාට දැනෙන දැනීම තුළ සාක්ෂාත් වෙනවා. අන්නේ සාක්ෂාත් වීම ඔහු සාක්ෂාත් වුණා නම් ඒ කෙනා නැවත එදිනෙදා කටයුතු කරනකොටත් ඉන්නේ ශුන්‍යත විහරණයෙන්මයි. කිසිදු දෙයකට ඔහුගේ ඇලීමක් එන්නේ කතා කරන්නේ සාමාන්‍ය විදිහටමයි වෙනද විදිහටමයි ඉන්නේ සාමාන්‍ය විදිහටමයි වෙනද විදිහටමයි හැසිරීමේ විදියමයි ලෞකික පෘථග්ජන භූමියේ ඉන්න කිසිම කෙනෙකුට කියන්න බෑ මොහු රහත් වෙලාද නැද්ද කියලා. හැසිරීම සාමාන්‍යමයි. නමුත් ඔහුගේ දැනීම බැලීම සිතුවිලි සියල්ල වෙනස්. ඒ ස්වභාවය කෙනෙකුට ග්‍රහණය කරගන්න පෘථග්ජනයෙකුට කොහොමත් බෑ. රහතන් වහන්සේ නමකට විතරයි රහතන් වහන්සේ නමගේ ස්වභාවය තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. හිතන්නවත් පුළුවන් කමක් නැහැ වෙන කෙනෙකුට. ඒ තරම්ම ගැඹුරුයි. හිස් බැල්මකින් බලනවා කියන කතාව බලන්නකෝ කියන්නකෝ පුළුවන් නම් කොහොමද කියලා. ඔබ ඇවිදිනවා. ඔබ දකිනවා. ඔබ දකින දේ අර අපි දාරුචීරට කියන්නේ දිත්තේ දිත්තමත්තන් සුතේ සුතමත්තන් මුතේ මුතමත්තන් විඤ්ඤාතේ විඤ්ඤාතමත්තන් කියලා අන්නේ වගේ. ඔබ දකින දේ දැකීමක් විතරක් වෙනවා. ඒ තුල සිතුවිලි නැති වෙනවා. ඒක සාමාන්‍ය දෙයක් බවට පත් වෙනවා. ඒ ශුන්‍යත විහරණයෙන් තමයි එහෙමනම් කටයුතු සියල්ල සිද්ධ වෙන්නේ. චේතෝ විමුක්තියේ රහත් භාවයේ ඒ රාගී කාම ලෝකයේ රාග සිතුවිලි වලින් මිදුණු තැන විරාගී ස්වභාවය. විත රාගී විත දේශී විත මොහී ස්වභාවය. ඒ අමරණීයත්වයට පත් වුණු කෙනාගේ ඒ
සෝපටිශේෂ නිබ්බාන ධාතු කියන ඒ සිතුවිලි වලින් ඒ චේතනාව වලින් මිදුණු තැන මේ සිතේ ස්වභාවය ශුන්‍ය ස්වභාවය. ඉතින් මේ මරණයක් කියලා අපි කතා කරන්නේ ශරීරය මරණ එකනේ. අර පෙට්ටියට දාලා වල්ලන එකනේ. නමුත් දැන් මේ කතා කරන්නේ මොනවාද? පෙට්ටියට දාන කඳටද පණ තියෙන්නේ. ඒකේ රූපේ එහෙමම තියෙනවානේ. ඇහැට පේනවනම් ඒකේ පෙට්ටියේ තියෙන හැටත් පේන්න එපයි. කනට ඇහෙනවනම් පෙට්ටියේ තියෙන කනටත් ඇහෙන්න එපයි. මෙන්න මේ චිත්තේන නීයති ලෝකේ. සිතුවිලි වලිනුයි ලෝකේ හැදෙන්නේ. සිතුවිලි කොහෙද තියෙන්නේ? සිතුවිලි නැති තැන මරණෙකුයි තියෙන්නේ. හැබැයි ශරීරය මැරිලා නැහැ. කය ඒ විදිහටම වැඩ කරනවා. ඒකයි කියන්නේ රහතන් වහන්සේ මෙලොවුනුත් මිදිලා එළවුනුත් මිදිලා නැවත මෙලොව ඉන්නවයි කියලා. මේ සදාතනික සුවයටපත් වෙන්නේ ඒතං සාන්තං ඒතං ප්‍රණීතං යදිද සබ්බ සංඛාර සමතෝ සබ්බූපති පටිනිස්සග්ගෝ විරාගෝ නිරෝධෝ නිබ්බානෝ කියන මේ රහත්භාවයේ සාක්ෂාත් කරන්නේ ජීවත් වෙලා ඉන්නකොටමයි. මේක තමයි සත්‍ය. ඔහුට කිසිදු දෙයක දුකක් එහෙම දෙයක් නැහැ. ඔහු දුකින් මිදිලා. ওই දුක්ගිනි කිසි දෙයක් ඔහු තුල නැහැ. ඔහුට මරණ දුකක් ආයි නැහැ. ඒක ඔහු සමතික්‍රමණය කළා. ඔහු මරණය අභිභවා ගියේ ජීවත් වෙලා ඉන්නකොටයි. ඔබ දන්නේ කොහොමද මරුණයන් පස්සේ ඔබ කොහෙද ඉන්නේ කියලා? මොනවද කරන්නේ කියලා? මේ ධහම ප්‍රත්‍යක්ෂ ධහම. මරණයන් පස්සේ දකින්න එකක් නෙමෙයි. නිවන් දකින්නේ ජීවත් වෙලා ඉන්නකොටමයි. නිවන් දකින්න නම් ජීවිතයක් තියෙන්න ඕන. මරණයන් පස්සේ යන එකක් නෙමෙයි. අපි මේ ගැන තව ටිකක් පස්සේ මීට වැඩිය හොඳට පැහැදිලි කරන්න අපිට තව අවස්ථාවක් තියෙනවා. අපිට හැබැයි මෙන්න මෙහෙම පොඩි කාරණයක් තියෙනවා. මේ ගැන තව ටිකක් අපිට කියන්න කාරණා තියෙනවා. මේ විමුක්ති මාර්ගයේ වඩන කෙනා හරියට නිකන් අපි බුදුන් වහන්සේ නම් දේශනා කරන්නේ මේ තනි අඟක් ඇති තනි කඟ වේනෙක් වගේ යන ගමනක් තමයි අර නිහඬියාව ඇතුළේ යන ගමන කියලා. මුකුත් කරන්න බෑ කාටවත්. ඒක සිතුවිලි චේතනා සියල්ල මමයා ආත්ම තණ්හාව නැති තැන පුදුම ගමනක් නිහඬ ගමනක්. සිතකින් කරන එකක් නෙමෙයි. සිත නැතුව යන ගමනක්. ඉතින් මේක අපි තව උදාහරණ සහිතව පැහැදිලි කරන්න මේක හිතාගෙන ඉන්නවා. නමුත් අපි උත්සාහ කරන්නේ දැන් මේ මොහොතේ මෙන්න මේ චේතනාවෙන් මිදුණු සෝපස්සස නිබ්බාන ධාතු කියන නිවන සාක්ෂාත් වුණු තැනක මොකද්ද මේ සිතට උනේ කියන එක යම් කිසි ඉඟියක් ඔබට දෙන්න. මෙතන තියෙනවා ඒතං සාන්තං ඒතං ප්‍රණීත. ඒ ශාන්ත ප්‍රණීත නිවන උනේ කොහොමද? ඔබ සමස්තයට එකතු වෙනවා කියන්නේ මොකද්ද? මොකද්ද මේ හිත සමස්තයෙන් වෙන් වෙනවා කියන්නේ? මහා මුහුද දිය රළයි. දිය රළ මහා මුහුදෙන් වෙන් වෙලා කියලා හිතුවොත් දිය රළ වෙනයි. නමුත් ඔබ අනිත් අයගෙන් වෙනයි මම වෙනයි කියලා හිතුවොත් මමත්වයේ ගත්තොත් ඔබ දිය රළ වගේ මහා මුහුදෙන් වෙන් වුණු දිය රළ වගේ මේ මුළු සංහතියම මහා මුහුද වගේ මමත්වයේ කියන්නේ දිය රළ අයිති මහා මුහුදට වගේ මමත්වයෙන් මිදුණු තැන හම්බ වෙන්නේ සමස්තේ සබදාම ශුන්‍යතයි කියන්නේ ඒකයි. සිත ශුන්‍ය වෙනවා කියන්නේ ඒකයි. දැන් කැලයක් වැටෙන අත්තක් කියනවාද අත්ත කැලේ නෙමෙයිද? කැලේ අත්ත නෙමෙයිද? අත්ත ආйти කැලේට. මෙන්න මේ වගේ සබා දහමටයි සියල්ල සම්බන්ධ වෙන්නේ. ඒකයි මේක
මේකේ විමුක්තිය මොකද්ද? මිදෙන්නේ මොකද්ද? මිදුණම් වෙන්නේ. අනේ ඒ ගැන පොඩ්ඩක් අපි කතා කරන්න ඕනේ. මේකේ අපි මෙන්න මෙහෙම හිතුවොත් අපි හිතුවොත් දැන් මේ කතාව මීට වැඩිය හුඟක් හොඳට පැහැදිලි වෙන තැනක් තමයි අපි මේක බොහොම හොඳට අපි මේක මේ ගලපලා ඇත්තටම මේ ඔබ වෙනුවෙන්ම බොහොම පරිස්සමින් ගලපන වචන ටිකක් තමයි මේ ඉදිරිපත් කරන්නේ. දැන් ඔබ බලන්න ඔබ කොහොමද සමස්තයට අයිති වෙන්නේ? ඔබගේ සිත චේතනා කොහොමද සමස්තය බවට පත් වෙන්නේ? මේ සිත සිතන විදිහට නේද මේ මගේ ගෙදර, මේ මගේ දරුවා, මේ මගේ අත, මේ මම, මේ රූපය අයිති මට මේ හදන්නේ චේතනා. ඔතනින් මිදුනොත් මොකද වෙන්නේ? ওই රූපේ ඔබ අයින්ට උනොත් මොකද වෙන්නේ? ওই රූපේ ඔබද? නෑ. ওই ගෙදර ඔබද? ඔබේද නෑ. ওই දරුවෝ ඔබේද නෑ. මොකද්ද වෙන්නේ? ඔබ මමයි කියන කොටුව ගැලවුවොත්, ෆ්‍රේම් එක අයින් කරොත් ඔබ සමස්තයට අයිති වෙනවා. මුළු ලෝකෙටම ඔබ අයිති වෙනවා. එතකොට ඔබගේ කොටු පවුර මොකද්ද? මේ මගේ නෝනා, මේ මගේ දරුවෝ, මේ මගේ ගෙදර ඕක මොකද්ද? එතකොට ඔබට එහෙම ආයේ නැහැ. එතකොට මොකද වෙන්නේ? ඔබ සමස්තයට අයිති වෙනවා. ඔබ මුළු ලෝකෙටම ආදරය කරනවා. ඔබ මුළු ලෝකෙටම අයිති වෙනවා. ඔබට ඔය එක්කෙනෙකුට තියෙන අයිතිය නැති වෙනවා. ඔබ සමස්තයට අයිති වෙනවා. මේ සබාදාමට අයිති වෙන පුංචි උපමාවක් තමයි පෙන්වන්නේ. හැබැයි මේක තවත් හොඳට පැහැදිලි කරන්න ඕනි. මේක අපි සල්නුත් අපි දේශනයක් කරා මේ සබාදාමයි මේ රහතන් වහන්සේගේ සිතේ ස්වභාවය සබාදාමට එකතු වෙන එක. අපි මේ සියලු ආගම් වලින් දකිනවා මේක එක එක නම් කියනවා, නිවන කියනවා, ස්වර්ගය කියනවා, මේ එක එක අමරණීයත්වය කියනවා, සදාතනික සුවය කියනවා, සදාතනික සැපේ කියනවා, මේ ඔක්කොම එකයි. සබාදාම තුලයි තියෙන්නේ. ආත්මීය තණ්හාවෙන් මිදෙන තැන සබාදාම හම්බ වෙනවා. ඔබ වැඩ කරන්නේ හැමෝටම. ඔබ ඔබට වැඩ කරනවා නෙමෙයි. ඔබ වැඩ කරන්නේ සියල්ලටම. හැමෝටම ඔබ ආදරේ. ඔබ ලෝකෙටම අයිති. ඔබ අනිත් කෙනාට සමාන වෙනවා. ඒක තමයි අපි ඔබට කලින් පෙන්වුවේ. රහතන් වහන්සේගේ සිතේ ස්වභාවය වෙනස් වුණේ කොහොමද? ඔබ ඉදිරියේ ඉන්න කෙනාගේ රූපෙද එයාගේ රූපේ නැහැ. ඔයාගේ රූපෙද ඔයාගේ රූපේ නැහැ. රූපේ අයින් කරාම දෙන්නට ඉතුරු වෙන්නේ සිත් දෙක විතරයි. එයාගේ සිතුවිලිද මෙයාගේ සිතුවිලිද? සිතුවිලි අයින් කරොත් මොකද වෙන්නේ? දෙන්නගේ ප්‍රභාස්වරං චිත්තං ප්‍රභවේක වෙනවා. එතකොට මොකද වෙන්නේ? දෙන්නම සමානයි. මේක මුළු ලෝකෙටම සිද්ධ වෙනවා. එතකොට මුළු ලෝකෙම ඉන්න සියලුම දේ එකම වෙනවා. මේ විශ්වය තුල තියෙන විශ්ව න්‍යායක්. සබාදාමේ න්‍යාය. අපි යුනිවර්සල් ට්‍රූත් කියලා කියන්නේ. පරම සත්‍ය. පරම සත්‍ය තුල මේ ඇවිල්ලා ආත්මීය සිතුවිල්ල සංකල්පයක් විතරයි. මේ පෘථුවියත් අලු වෙලා නැති වෙලා යන්නේ ඒකයි. මේක තුල එහෙම මිනිස්සු කියලා, දිව්‍ය ලෝක කියලා, අපාය කියලා ඔක්කොම සංකල්ප සිතුවිලි විතරයි. ඔබ දැන් මේ මොහොතේ ඔබ හිතනවා දිව්‍ය ලෝකයක් ගැන. ඔබ හිතනවා අපායක් ගැන. ඔබ හිතනවා නිරයක් ගැන. ඔබ හිතනවා තව දේවල්. ඔය හිතුවිලි සිතුවිලි. එකක්වත් ඔවා ඇත්ත ඒවා නෙමෙයි. ඔවා සේරම සිතුවිලි. ඕක තමයි සංඛාර ලෝකේ. ඕක තමයි පෘථග්ජන දුක් විඳින ලෝකේ. ඕකේ මිදුණු තැනයි කෙනෙක් සෝවාන් වෙන්නේ. ඕකේ මිදුණු තැනයි කෙනෙක් සතර අපායෙන් මිදෙන්නේ. ඔය මිදීම හරියට මේ විචිකිච්ඡාව සැකේ චුට්ටක් හරි තියෙනවනම් මෙහෙම ලෝකයක් තියෙනවා කියලා එයා නිවන් දකින්නේ නැහැ. එයා නිවන් දකින්නේ නැහැ. මේ රහතන් වහන්සේගේ ස්වභාවය. මේ රහතන් වහන්සේට පින්පව් කුසල් අකුසල් පුඤ්ඤ පාප පහිනස්ස කියන්නේ ඇයි? පින්පව් කියලා දේවල් මේ ලෝකේ නැහැ. ශුන්‍යතයි. හිස් ලෝකෙට සමස්තයට අයිති වෙනවා. ඒක නිසා තමයි අපි ලොකු කතාවක් හැදුවේ. මේ ගහ සත්‍ය කියනවා. වැලි කැට සත්‍ය කියනවා. පටාචාර වතුර ටිකක් පොළොවට උරා ගන්න හැටි දැකලා රහත් වුණා වගේ. ගහක් දිහා බලාගෙන හිටියොත් ඒ සංකල්ප වලින් මිදිලා
ගහ දිහා බලා හිටියොත් මමත්වයෙන් තොරව චින්තන වලින් තොරව ගහ දිහා බලා සිටියොත් සබා දහමට ශක්තිය තියෙන බව අපිට මෙන්න මේ සත්‍ය ලෝක ඇති පරම සත්‍ය අවබෝධ කරලා දෙන්න. මේ සබා දහම මුළු ලෝකෙම කමටහන්මයි. මේ සබා දහම බලන් ඉන්නවා අපිට සත්‍ය උගන්වන්න. සබා දහමට ශක්තිය තියෙනවා අපිට සත්‍ය කියලා දෙන්න. සබා දහම අපි දිහා බලා ඉන්නේ අපේක්ෂා විරහිතව. සබා දහමට සිතුවිලි නැහැ. සිතුවිලි කියන්නේ පරිණාමයේ එක්තරා මට්ටමක්. අපේ සිතුවිලි හට ගන්න කලින් අපේ මුල් ස්වභාවය බොහොම නිශ්චල ස්වභාවයක්. ඔබ සබා දහමත් එක්ක භාවනාත්මක වෙනවා නම් ඔබ සබා දහමත් එක්ක ඒකාග්‍ර වෙනවා නම් ගහ දිහා බලන් හිටියොත් ඒ ගහ තමන්ගේ මූල ස්වභාවයත් එක්ක සම්බන්ධ වුණොත් ඔබට දැනේවි ගහ හරිම ස්වභාවිකයි. ඔබට පුළුවන් ද ගහ බවට පත් වෙන්න? ඇත්තටම ඔබ ගහම නම් ගහ දන්නවද ගහ ගහක් කියලා? ඔබට දැනේවිද ගහ කොයිතරම් නිශ්චලද? ඔබට දැනේවි පුදුමාකාර නිහඬ බවක්. ඇත්තටම පුදුමාකාර නිශ්චල බවක් මේ හැම ස්වභාවික වස්තුවකම තියෙනවා. පුදුමාකාර නිහඬ බවක් තුළ මුළු මහත් විශ්වයම රඳා පවතිනවා. ඇත්තටම ඔබට දැනෙනවද ගහ එයාගේ ප්‍රභවයට ගිහිල්ලා හොඳට බලන්න. එයාගේ මූලයට ගිහිල්ලා එයාගේ අභ්‍යන්තරයට ගිහිල්ලා අපි හොයන පරම සත්‍ය එතන තියෙනවා. මේ ස්වභාවිකත්වයේ කොයිතරම් නිර්මලද, පිවිතුරුද, ගැඹුරුම ගැඹුරු නිහඬ බවක් දැනෙනවා. නිවන් මඟ ගමන් කරන අපි මේ ආකාර නිශ්චලත්වයකට ගමන් කරනවා. ඒ ගමන් කරන බවක් නේද දැනෙන්නේ. මේ ගහ වගේම අපත් අපේ අභ්‍යන්තරයත් අතුලාන්තය තුළින් සියලු චින්තනයන් බිඳ වැටෙමින් ගමන් කරනවා නොවේද? ටිකෙන් ටික ගැඹුරු නිශ්චලත්වයක් කරා ගමන් කරනවා නොවේද? ඔබත් මේ මඟ ආ කෙනෙක් නම් ඔබටත් දැනේවි අවසන් මේ සබා දහම ගස් කොළන් හැම දෙයක්ම ගල් පර්වත වැලි කැට පවා මෙන්න මේ නිහඬ බවක නේද තියෙන්නේ. ඔබට දැනෙනවද ගහ කිසිම දවසක තනි පැවැත්මක් ගැන හිතනවද? ගහට නෑ තනි පැවැත්මක් කියලා එකක්. බලන්න ගහට කිසි වෙලාවක තියෙනවද මේ මම මේ පිට කෙනෙක් කියලා එකක්? මම බාහිර කියලා. ගහ බෙදනවද මම වෙනයි බාහිර වෙනයි කියලා? අපි මිනිස්සු විදිහට බෙදාගෙන ඉන්නවා මම වෙනයි ඒගොල්ලෝ වෙනයි කියලා. ගහට තියෙනවද පිටාය කියලා දෙයක්? නෑ නේද? ගහට අභ්‍යන්තර බාහිර කතාවක් නෑ නේද? ගහ මුළු සබා දහමටම බද්ධ වෙලා ඉන්නේ. මුළු සබා දහමම ගහට තමන්මයි. ලෝකයක් මටත් ලෝකයක් මමත් අතර වෙනසක් ගහට දැනෙන්නේ නෑ. ලෝකයක් වෙනයි මම වෙනයි කියලා ඒ අතර වෙනසක් වගේ දෙයක් ගහට දැනෙන්නේ නෑ. ගහට එහෙම බැඳීමක් නෑ. මම කියලා
සබා දහමේ වෙන් වෙලා ගහට දැනෙන්නේ වින්වීමක්. බෙදීමක් නැහැ. සබා දහමේ පැවැත්මම ගහමයි. බලන්න ගහට ඔබ කොච්චර හිංසා කළත් ගහ ප්‍රතික්‍රියා කරන්නේ. ඔබ කොච්චර අතු කඩලා දැම්මත් මල් කඩාගෙන ගියත් පළතුරු කඩාගෙන ගියත් අවසානයේ ගහම කපාගෙන ගියත් ගහත් ගිනි තියලා ගියත් ගහ කිසිම ප්‍රතික්‍රියාවක් දක්වන්නේ නේද? ගහ ඔබට එපා කියාවිද? ගහ ඔබට බණීවිද? ගහ ඔබව වලකාවිද? නෑ නේද? මොකද ගහට එහෙම බැඳීමක් නෑ. ඔබත් සබා දහමේ කොටසක් විතරයි. ඔබත් සබා දහමේ කොටසක්. ගහත් සබා දහමේ කොටසක්. දෙකම එකමයි. ගහට දැනෙන්නේ ඔබ ගහම බවයි. ඔබ වෙනයි ගහ වෙනයි කියලා දෙයක් නෑ. ඔබමයි ගහ. ගහමයි ඔබ. ඔබට කවදනම් මේ වැටහේවිද? ඔබත් දවසක පොළවට පස් වෙනවා. ගහත් දවසක පොළවට පස් වෙනවා. මේ ඉරට හඳට පොළවට කුමන බෙදීමක්ද? ඇත්තටම ඔබට තේරෙනවද? ඔබත් මේ සබා දහමේ එක් කෑල්ලක් විතරම බව. ඔබ මොකද්දෝ මම කියන තැනකින් අල්ලගෙන එකින් එක බෙදාගෙන මරා ගන්නවා. මම කියන තැනකින් අල්ලගෙන එකින් එක ඔබ එයින් අයින් වෙලා ඔබ සබා දහමෙන් අයින් වෙලා හිතනවා. ඔබ දන්නවද? සබා දහම බලාගෙන ඉන්නවා. ඔබ නැවත එයාගේ තුරුලට එනකන් ඔබ මැරෙන දවසට ඔබ සබා දහමේ තුරුලට අයිති වෙනවා. සබා දහම ඔබට කතා කරනවා. ඔබට ඇහෙනවද? ඔය ගසේ අතු සෙලවෙන්නේ කවුරුවත් කරනවද? නෑ නේද? ඔබ ඇවිදින විට ඔබේ අතපය වැනෙන්නේ ඔබ කරනවද? නෑ නේද? ඔය ගස් කොළන් හුස්ම ගන්නේ ගස් කරනවද? නෑ නේද? ඔබ හුස්ම ගන්නේ ඔබ හිතලා කරනවද? නෑ නේද? ඔබේ ඇඟේ ලේ දුවන්නේ ඔබ හිතලා කරනවද? නෑ නේද? ඔබේ ඇඟේ කේශනාලිකා මගින් මේ ගස් කේශනාලිකා මගින් පොළවේ පෘථිවි සාරය උඩට ඇදලා ගන්නේ ගහ හිතලා කරන්නේ නෑ. ඔබේ කෑම ඔබේ බඩවැලේ ඔබ දිරවන්නේ ඔබ හිතලාද? ඔබ හිතලා කෑම දිරවන්නෙත් නෑ. ගහ ලෙඩ වෙන්නේ වයසට යන්නේ දිරන්නේ දිරලා වැටෙන්නේ කවුරුවත් කරනව නෙමේ. ගහක් එහෙම දෙයක් කරන්නේ නෑ. ඔබ ලෙඩ වෙන්නේ ඔබ වයසට යන්නේ ඔබ දිරන්නේ ඔබ මැරිලා පොළවට පස් වෙන්නේ ඔබ කරනවද? නෑ නේද? එහෙමනම් මේ එකම සබා දහමක නේද අපි හැමෝම ඉන්නේ. ඔබට ඒ තේරෙන්නේ නේද? ඔබට මේක කවදානම් තේරෙවිද? ඔබේ සිතුවිලි මමත්වයේ හුදෙක් මායාවක් විතරමයි. එහි කිසිදු හරයක් නැහැ. ඔබ හිතන සුරංගනා ලෝක ඔබ හිතන බොරු විකාර සේරම සිතුවිලි විතරයි. සබා දහම පමණයි මෙලව ඇත්තේ. එකම සත්‍යයි ලොව ඇත්තේ. සබා දහම තුළ මහා ආදරයක් ලෝකෙටම ගැබ්බිලා තියෙනවා. ඒ සබා දහමේ මහා ආදරය හැඳිනගත්තොත් දිනක ඔබට ඒ වැටහෙවි. ඔබත් ඒට එක් වේවි. ඔබත් ගහත්
සබා දහමේ පැවැත්මට බද්ධ වෙලා කිසිදා වෙන් කළ නොහැකි ලෙස ඔබ සබා දහමේ කොටසක් විතරයි. කිසිදා වෙන් කළ නොහැකි ලෙස දෙකක් නොව එකක්ම ලෙස ඔබත් සබා දහමත් බද්ධව පවතී. මේ සියල්ල සබා දහමේ අසීමිත ආදරයෙන් වෙලිලා තියෙන. කිසිදා වෙන් කළ නොහැකි පොළොවේ පස් කැට අතට අරන් බලන්න. පොළොවේ පස් කැටයක කුඩු කර පුංචි පුංචි පස් කැට ටිකක් අරන් බලන්න. මේවා එකතු වෙලා වතුර ටිකක් දාලා මිරිකලා මැටි ටිකක් වගේ ගුලි කරලා තද කරොත් ඔබට දැනෙයි ගලක් වගේ. හැබැයි මේ එකිනෙක අංශු එකට ඇලිලායි තියෙන්නේ. ආදරයකින් වෙලිලායි තියෙන්නේ. මේ මහා ආදර කතාව මේ විශ්වයේ තුලම තියෙනවා. මේ විශ්වයේ තුල මහා බැඳීමක් තියෙනවා. මේ විශ්වයේ තුල තියෙන මහා බැඳීම ඒ ආදරයමයි සබා දහමේ කතාව. ඔබට ඒක තාම තේරෙන්නේ නැහැ. ඔබ අන්ධයි. ඔබ බොළඳයි. ඔබ ලෝකෙටම අන්ධ වෙලා. ඔබ ලෝකෙටම බොළඳ වෙලා. ලෝකයා අන්ධව මම කියලා තනි පැවැත්මක් කොටු කරගෙන මගේ කියලා කෑල්ලක් කඩා ගන්න හැදුවට ඕක වෙන්නේ නැහැ. ලෝකයා අන්ධව මම කියලා කොටු කරගත්තට සබා දහමෙන් කිසිදාක ඔහුට ඒක කරන්න ලැබෙන්නේ නැහැ. ඔහුට වෙන්විය නොහැකි මහ මුහුද දිය රළකට කවදාවත් මහ මුහුදෙන් වෙන් වෙලා යන්න බෑ. දිය රළ කවදා හරි මහ මුහුදම බවට පත් වෙනවා. ඒ වගේ ඔබත් දවසක මැරිලා මේ මහා සබා දහමටම අයිති වෙනවා. ඔබට කළ හැක්කක් නැහැ. සිතවිල්ලෙනුද එය නොවන්නේම. ඔබගේ දුකට අන්ධකාරයට හේතු වූ මූලය එකමයි. දිනක ඔබ එය සොයා ගනීවි. නිවන මහා සැපත ඕන නමකින් මේක හඳුන්වන්න. මේ පරම සත්‍ය එකමයි. නිවන ඇත්තේ ඔබ කියයි ස්වර්ගය ඇත්තේ සදාතනික සුවය ඇත්තේ ඔබ සොයන අමරණීයත්වයේ ඇත්තේ මේ සබා දහම තුලමයි. මෙහි ඇත්තේ එකම ආදර කතාවකි. එය සබා දහමේ මහා ආදර කතාවයි. සියල්ලන්ටම ප්‍රේම කරන සබා දහමේ අමරණීය වූ දැවැන්ත ආදරයමයි ඔබ. ඔබේ ශරීරයේ තියෙන්නේ මේ පොළවේ පස් වලින් හැදුණු දෙයමයි. ඔබේ ශරීරයේ අයිති මහ පොළවටයි. මහ පොළවට අයිති දේ ඔබට අයිතියක් නැහැ. ඔබ කියලා ඔබ හදාගන්න මායාව ඔය රූපයකට ඇල්ලුවාට ඕක ගිනි ගන්නවා. ඕක දවසක දුමක් වගේ නැති වෙලා යනවා. ඔබ සබා දහමට අයිති වන හැටි ඔබටත් එදාට දකින්න ලැබෙන්නේ නැහැ. ඔබ අන්ධයි. ඔබ මුලා වෙලා. ඔබ මේ සබා දහමේ කොටසක් බව තාම ඔබට තේරිලා නැහැ. සිතින් මිදුණු තැන, සිතිවිලි ජාලයෙන් මිදුණු තැන, නිවන් දකින තැන කිසිවකට අයිති නැති, කිසිවකට හිමි නැති, කිසිවක් අල්ලා නොගත් සදාතනික වූ අමරණීය වූ ආදරයක් බවට ඔබත් දවසක පත් වේවි. සබා දහම අපට බණ කියන්න බලාගෙන ඉන්නවා. ඔබ හිතලා වැඩෙනවද? ගස් හිතලා වැඩෙනවද? ඔබ හිතලා පායනවද? ඉර හිතලා පායනවද? හුළඟ හිතලා හමනවද? වලාකුළු හිතලා පාවෙනවද? ගඟ හිතලා ගලනවද? වැස්ස හිතලා වහිනවද? මේ කිසි දෙයක් හිතලා කරන්නේ නැහැ. ඔබත් හිතලා ඉපදුනේ නැහැ. ඔබත් හිතලා මැරෙන්නෙත් නැහැ. මේ සබා දහමේ න්‍යායට ඔබත් අයිති. සුළඟට දුක හිතිලාද වන්දා. අහසට දුක හිතිලාද මන්දා. පොළවට දුක හිතිලාද මන්දා. ඔබටත් දුක හිතිලාද මන්දා.
ඔබත් දවසක දුකෙන්ම මිය යන වදමන්දා. ගහ පැවැත්මට බද්ධ වෙලා ඉන්නේ. ඔබ තවම පැවැත්මට බද්ධ වෙලා නැහැ. ඔබ හිතනවා ඔබ තාම ජීවත් වෙනවා කියලා. නැහැ. ඔබ දැනුත් සබහා දහමට කොටසක් විදිහට එහි අඩුව පුරවනවා විතරයි. ඔබ මම කියලා සබහා දහමෙන් වෙන්ව හිතුවට ඒක වෙන්නේ නැහැ. ඔබත් මේ සබහා දහමේ එක් කොටසක් වන වර්ගයා බිහි කරමින් යනවා පමණයි. ඔබේ යුතුයකම සබහා දහමේ ඔබ ඉටු කරනවා ඔබ නොදැනම. ඒක හරි පුදුම කතාවක්. ඔබමයි අවසන රැවටෙන්නේ. ගහයි ඔබයි අතර කිසිම වෙනසක් නැහැ නේද? සබහා දහමයි ඔබේ පැවැත්මයි දෙකම එකයි නේද? ඔබ මුලා වෙලා නෙමෙයිද ඉන්නේ? ඔබ සබහා දහමේ කොටසක් විතරයි. සබහා දහමට ඕන දේ අවසන වෙන්නේ. ජීවිතේ අයිතිකාරයා ඔබේ ශරීරයේ අයිතිකාරයා සබහා දහමමයි. සබහා දහම අපිට කියන කතාව අද මේ වෛරස් එකකින් කියන කතාවත් ඕකම නෙමේද? සුළඟට ඔබ ඇහුම්කන් දෙන්න. සුළඟ නිහඬව ඔබේ කනට කොඳුරනවා. සත්‍ය ඔබට ඇහෙනවද? ගස් වලට කතා කරන්න බැරි වුණාට, සුළඟට කතා කරන්න බැරි වුණාට, අහසට කතා කරන්න බැරි වුණාට, වලාකුළු වලට කතා කරන්න බැරි වුණාට, ඉරට හඳට කතා කරන්න බැරි වුණාට, මහ පොළවට කතා කරන්න බැරි වුණාට, ඔබේ කතාව ඒ ඔක්කොම අය ඔබට කියන බව ඔබ දන්නවද? ඔබට හිතන්න බැරි වුණාට, ඔබට නොතේරුණාට, ඔබට නොදැනෙන බොහෝ දේ මේ ගස්වලට දැනෙනවා. ඔබට නොතේරෙන බොහෝ දේ මේ සුළඟට දැනෙනවා. ඔබට නොදැනෙන බොහෝ දේ නිහඬවම ඔබ දිහා බලා සිටියත් මේ මහ පොළවට දැනෙනවා. ඇත්තටම ඔබේ සියලු බර අදටත් උහුලාගෙන දරා සිටින්නේ මේ මහ පොළොවම නොවේද? මහ පොළොව නිහඬයි. ඔබ කරන සියලු දේ මහ පොළොව නිහඬව දරාගෙන සිටිනවා. ඔබේ බොළඳ හිතට පුළුවන්ද මේ පුංචි දේ තේරුම් ගන්න? කවුරු හරි කරන පොඩි අකටයුතු කමක්වත් දරා ගන්න බැරි, ඉවස ගන්න බැරි, නිහඬව සිටින්න ඔබට හැකියාවක් නෑ නේද? ඔබට බෑ. ඇත්තටම ඔබ සැලෙනවා. ඔබ හරි බොළඳයි. ඔබේ හිත හරි ලාමකයි. ඔබ හිතන තරම් ඔබට හිතන්නවත් බෑ. ඒ අතින් මේ මහ පොළව ඔබට වඩා 100,000 ගුණයකින් ශ්‍රේෂ්ඨයි. ඉවසීමේ පරණ ගුණය ඇත්තේ ඔබට නොව සබහා දහම තුලමයි. දිනක ඔබත් ඒ ශ්‍රේෂ්ඨ ගුණය ඇති කරගත්තොත් එදාට ඔය හිත අමරණීයත්වයට පත් වෙනවා සිකුරුයි. සබහා දහම ඔබට දේශනා කරන එක බණ පදයටත් ඔබේ සිත සලිත වෙනවා නොවේද? වැසී ඇති ඔබේ දැස් විවර කර ලෝකයේ දෙස හොඳින් බලන්න. එවිට ඔබටත් පෙනේවි ඔබ කිසිදා නොදුටු ප්‍රභාස්වර ලෝකයට සිත අවදි කර යන බව. ඔබේ සිත අවිද්‍යා අන්ධකාරේ බියගොල්ලකු ලෙස වකුටු වී සැඟව සිටිනු දැක සමස්ත සබහා දහමම ඔබට සිනාසෙනවා නේද? අලියකු ඉස්සරහා කූඹියෙකු සිනාසෙන්නාසේ ඔබේ කුඩා සිතත් සිතුවිලිත් උසුළු විසුළු කරන්නේ ඔබත් දරා සිටින සමස්ත සබහා දහමට නොවේද? කුමන විහිළුවක්ද? සිතුවිලි කොතරම් අසරණද? දියරලක් කෙලෙසද මහ මුහුදට අභියෝග කරන්නේ?
දියරලක් අයිති මහ මුහුදටනේ. ඔබ හිතින් හිතන කිසිදු දෙයක් කිසිදා මෙලොව ඔබට දකින්න ලැබෙන්නේ නැහැ. ඔබ ඉන්නේ මහා මුලාවක මෝහ අන්ධකාරයක. සැපයි කියලා ඔබ හමා යන සැපක් ඔබට කිසිදා හමු වෙන්නේ නැහැ. ඔබ සිහිනමවන මරණින් මතු සැපයක් ගැන කිසිදා ඒ සිහිනේ සැබෑ වෙන්නේ නැහැ. සිතුවිලි යනු මායාවකි. සත්‍යයට මුහුණ දීමට ඔබට ශක්තියක් නැහැ. එයයි ඕකේ ඇත්ත. ওই සිතට ඒ නිසාම අවිද්‍යා අඳුර සොයමින් මායා සිතුවිලි මවමින් සිත ඔබ මායා ලෝක අතරමන් කරනවා. සදාතනික අඳුරක සංගවා තබනවා. ඔබේ සිතට රැවටීම හැර වෙන දෙයක් කළ නොහැකි. ඔබ ඔබේ සිතින් මිදුණු දවසට ඔබ මේ සබහා දහම බවට පත් වෙනවා. එදාට ඔබ මුළු ලෝකෙටම ආදරය කරනවා. එදාට ඔබ ඔබේ දරුවට පමණක් නෙමෙයි මුළු ලෝකෙම දරුවන්ට ආදරය කරනවා. එදාට ඔබ ඔබේ නිවසට, ඔබේ දරුවට, ඔබේ ගෙදරට ඔය බැඳගත් සීමා මායින් බිඳ දමාගෙන මුළු ලොවම හුළඟසේ ආදරය කරන දිනයක් එනවා. ඒ ඔබෙන් සිතෙන් ඔබ මිදුණු දාටයි. ඒ අමරණීය සදාතනික සුවය සබා දහමම සිත බවට පත් වුණු දා ඔබට දැනේවි. තෙරුවන් සරණයි.